හරි. අපි අපිච්ඡද පටක කියන තැන උදාහරණ කීපයක් ලියමු. නම් කීපයක් ලියමු. අපිච්ඡද පටක වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතරින් කීපයක්. එකක් ලියන්න සරල ශල්කමය අපිච්ඡදය. සරල ශල්කමය අපිච්ඡදය. සරල ශල්කමය. සරල ශල්කමය අපිච්ඡදය. ඔය විභාගවල ලියනකොට කවදාවත් මේ කොටස් ලියන්න එපා. දැන් මේ කියන තැන්වල දැන් මේවා පටකයක් නම් අගට පටකය. සරල ශල්කමය කියලා නවත්තන්න එපා. සරල ශල්කමය අපිච්ඡදය. ඒවා අනිවාර්යෙන් කම්මැලි නැතුව ලියන්න ඕනේ. හරි? සරල ශල්කමය අපිච්ඡදය. ආයෙ කන් ලියන්න සරල ඝනාකාර අපිච්ඡදය. සරල ඝනාකාර. සරල ඝනාකාර අපිච්ඡදය. තව ඕනනම් ස්තම්භික අපිච්ඡදය. සරල ස්තම්භික අපිච්ඡදය. සරල ස්තම්භික අපිච්ඡදය. ඔය වගේ අපිච්ඡද ගණනාවක් තියෙනවා. හරි අපි ඒ ඔක්කොම අවශ්‍ය නැහැ. අපි අපිච්ඡද පටක ගැන මොනවද කියලා විතරයි දැනගන්න ඕනේ. අපිච්ඡද පටක වලට උදාහරණ කීපයක් අවශ්‍ය නිසායි මේ පැත්තටම ලියුවේ. හරි මම නම් නැවත කියන්නම්. සරල ශල්කමය අපිච්ඡදය, සරල ඝනාකාර අපිච්ඡදය, සරල ස්තම්භික අපිච්ඡදය. ඊට පස්සේ සම්බන්ධක පටක වලටත් උදාහරණ කීපයක් ලියමු. ප්‍රධාන සම්බන්ධක පටකයක් තමයි අපේ ශරීරයේ තියෙන රුධිරය. ලියන්න රුධිර පටකය. රුධිර පටකය. රුධිර පටකය. තව එකක් ලියන්න අස්ථි පටකය. අස්ථි පටකය. ඊළඟට කාටිලේජ්. රුධිර පටකය, අස්ථි පටකය, කාටිලේජ්. කාටිලේජ් පටකය. තව ඉතින් සුදු තන්තුමය පටකය, කහ තන්තුමය පටකය ඔහොම තියෙනවා. ඔයාලට ඒ කොහොම අවශ්‍ය නැහැ. ඊට පස්සේ පේශි පටකය. පේශි පටකය යටතේ ලියන්න උදාහරණ සිනිඳු පේශි පටකය. සිනිඳු පේශි පටකය. තව එකක් ලියන්න කංකාල පේශි පටකය. කංකාල පේශි පටකය. තව එකක් ලියන්න හර් පේශි පටකය. හෘදයේ තියෙන්නේ හර් පේශි පටකය. හෘද පේශි පටකය. සිනිඳු පේශි පටකය, කංකාල පේශි පටකය, හෘද පේශි පටකය. ඊට පස්සේ ස්නායු පටකය. ස්නායු පටකය නම් ඇත්තටම හැදෙන්නේ ස්නායු සෛල වලින්. අපි ඒවට කියනවා නියුරෝන. නියුරෝන සහ නියුරෝග්ලියා කියලා සෛල වලින් හැදෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් නියුරෝන තියෙනවා අන්තර්හාර නියුරෝන, සංවේදක නියුරෝන, චාලක නියුරෝන කියලා. අපි මේ නියුරෝන කීපයක් එතන ලියමු. ස්නායු පටකය. හරි. ඊයන්ටි උදාහරණ කියලා දාලා ලියන්න. සංවේදක නියුරෝන, සංවේදක නියුරෝන, චාලක නියුරෝන, සංවේදක නියුරෝන, චාලක නියුරෝන, ඊළඟට අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝන. හරි.
දැන් අපි ඒ පැත්තත් ටිකක් කතා කරා. බලන්න සත්ව පටක වර්ග 4යි අපිච්ඡද පටක සම්බන්ධක පටක පේශි පටක ස්නායු පටක. අපිච්ඡද පටක වලට උදාහරණ කීපයක් නම් වශයෙන් කිව්වේ ශල්කමය අපිච්ඡදය, ඝනාකාර අපිච්ඡදය, ස්තම්භික අපිච්ඡදය. එහෙම ඒවා එකක් එකක් ගැන ලොකුවට දැනගන්න ඕනේ නම් කීපයක් දැනගත්තාම ඇති. සම්බන්ධක පටක යටතේ අපි කතා කරා අපේ හමුවන ප්‍රධානම සම්බන්ධක පටකයක් රුධිරය, ඒ වගේම අස්ථි පටකය, කාටිලේජ් වගේ අය. පේශි පටක යටතේ කතා කරන්න තියෙනවා පටක වර්ග 3ක්. සිනිඳු පේශි පටකය, කංකාල පේශි පටකය, හෘද පේශි පටකය. ස්නායු පටකය යටතේ ස්නායු පටකය හදන එහි තැනුම් ඒකකයේ වන නියුරෝන වර්ග 3ක් කතා කරන්න තියෙනවා. සංවේදක නියුරෝන ආවේග ලබා ගන්න කට්ටිය, චාලක නියුරෝන කංකාල පේශි වෙත ආවේග අරන් යන කට්ටිය, ඒ වගේම අන්තර්හාර නියුරෝන කියන වර්ග 3 පිළිබඳව කතා කරන්න තියෙනවා. හරි. දැන් මෙන්න මේ chart එක තමයි මේ පාඩමේ සම්පූර්ණ හරය වෙන්නේ. හරි. දැන් ඔබ මේක ලොකුවට කොලයක සකස් කරලා ඒක තියාගන්න මේක හරහා පුළුවන් මුළු පාඩමම මතක් කරගන්න. මේක දිහා බලලා එකපාරට ඔයාට අමතක තැනක් තිබ්බොත් රුධිර පටකේ මතක නැහැ නේ කියන්නේ. චුට්ටක් ඊට පස්සේ පාඩමට යන්න පුළුවන්. පේශිවල මොනවද මේ හෘද පේශි කිව්වේ? කොහොමද හෘද පේශිවල විදිහ මට මතක නැහැ. මතක නැත්නම් එතෙන්ට යන්න පුළුවන්. මේක මුළු පාඩමේම දල සැකැස්මක්. පැහැදිලිනේ? හරි. එහෙනම් හොඳට ඔලුවට දාගන්න. ජීවී පටක ප්‍රධාන ආකාර දෙකයි, ශාක පටක සත්ත්ව පටක, ශාක පටක ආකාර දෙකයි, විභාජක පටක ස්ථිර පටක, විභාජක පටක වර්ග 3යි, අග්‍රස්ත විභාජක, පාර්ශවික විභාජක, අන්තරස්ත විභාජක, ස්ථිර පටක ආකාර දෙකයි, සරල ස්ථිර පටක, සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටක කිව්වේ එක සෛල වර්ගයක් තියෙන ඉවුවා. එහෙම අය 3 දෙනයි. මෘදුස්තර, දෘඩස්තර, ස්ථූල කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක කිව්වේ සෛල දෙකකට වඩා වැඩි, සෛල වර්ග දෙකකට වඩා වැඩියෙන් තියෙන අය. ශෛලම සහ ෆ්ලෝයම. ශෛලම හැදිලා තියෙන්නේ සෛල වර්ග 4කින්. සෛලම වාහිනී ඒකක, වාහකාභ, සෛලමීය මෘදුස්තර, සෛලමීය තන්තු. ෆ්ලෝයම් පටක හැදිලා තියෙන්නේ ඒ වගේම සෛල වර්ග 4කින්. පෙනේර නල ඒකක, සහචර සෛල, ෆ්ලෝයමීය මෘදුස්තර සහ ෆ්ලෝයමීය තන්තු. හරිනේ. right. මම මිනිත්තුවක් දෙන්නම්. ඊට පස්සේ මේකත් බලන්න. සත්ත්ව පටක, අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක කියලා වර්ග 4ක්. ස්නායු පටක යටතේ ස්නායු පටකය හදන සෛල වර්ග 3ක් තියෙනවා. සංවේදක නියුරෝන, චාලක නියුරෝන, අන්තර්හාර නියුරෝන. පේශි පටකයේ යටතේ සිනිඳු පේශි, කංකාල පේශි, හෘද පේශි. සම්බන්ධක පටකයේ යටතේ අතරම 8ක් විතර තියෙනවා. මෙතන කතා කරන්නේ රුධිර පටකය, අස්ථි පටකය සහ කාටිලේජ් එච්චරයි. අපිච්ඡද පටක විතරයි කතා කරන්නේ. උදාහරණ වශයෙන් නම් කීපයක් අපි ගත්ත ශල්කමය අපිච්ඡදය, ඝනාකාර අපිච්ඡදය, ස්තම්භික අපිච්ඡදය වගේ. හරි. මම මිනිත්තුවක් දෙන්නම්. මේක හොඳට ඔලුවට දාගන්න. මේක හොඳට ඔලුවට දාගන්න. හරි. දැන් ආපහු එන්න පොතට. ලියන මාතෘකාවක් ප්‍රධාන මේ ජීවී පටක මාතෘකාව යටතේ ලොකු මාතෘකාවක් ලියන්න. ශාක පටක. ශාක පටක කියලා ලොකු මාතෘකාවක් ලියන්න. හරි. ඒ යටතේ තරුවක් දාලා ලියන්න. ශාක දේහයේ අඩංගු වන ශාක දේහයේ අඩංගු වන ශාක දේහයේ අඩංගු වන පොදු සම්භවයක් සහිත
පොදු සම්භවයක් සහිත නිශ්චිත වූ කෘත්‍යයන් ඉටු කිරීම සඳහා සැකසුණු නිශ්චිත වූ කෘත්‍යයන් ඉටු කිරීම සඳහා සැකසුණු භෞතික වශයෙන් බැඳුණු ශාක සෛල සමූහයක් ශාක පටකයක් ලෙස හඳුන්වයි. ශාක පටකයක් ලෙස හඳුන්වයි. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. රූලක වගේ ස්පේස් එකක් තියලා ඉතා පැහැදිලිව කරුණු වශයෙන් ලියගන්න. මේවා අනිවාර්යෙන් ඕන වෙලේවා. ඒ නිසා පැහැදිලිව ලියා ගන්න හොඳට. රූලක් ඇරලා තරුවක් දාලා ලියා ගන්න. විභාජනය වීමේ හැකියාව. එනම් සෛල බෙදෙමින් නව සෛල ලබා දීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැක. එයට ලියන්න පැහැදිලිව අංක 1 විභාජක පටක. අංක 2 ස්ථිර පටක. හරි. දැන් එන්න අනුමාතෘකාවක් විභාජක පටක. කියලා අනුමාතෘකාවක් දාගන්න. හරි. දැන් අහගන්න හොඳට මෙන්න මේ ටික. දැන් ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ වචනේ. සෛල විභාජනය. විභාජනය කියන්නේ බෙදෙන එකට. විභාජනය කියන්නේ කොටස් වෙනවා, බෙදෙනවා. දැන් සෛල විභාජනය කියන්නේ සෛල බෙදෙනවා. හැබැයි ඒක සෛල බෙදෙනවා කියලා නිකම්ම තේරුම් ගත්තට හරියන්නේ නැහැ. මේ සෛල බෙදෙන්නේ ශාක දේහයේ සෛල සංඛ්‍යාව වැඩි කරගන්න. එහෙනම් මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ සෛලයක් නම්. අපිට මේක දෙකට බෙදුණා කියලා. දැන් සෛල දෙකයි. ඊට පස්සේ මේ සෛලය ආයෙ බෙදුණා කියන්නේ. මේක ආයෙ බෙදුණා කියලා හිතන්න. දැන් සෛල 4යි. මෙයා ආයෙ බෙදුණා. මෙයා නැවත බෙදුණා. මෙයා නැවත බෙදුණා. දැන් සෛල ඔක්කොම කීයයිද? 8යි. මේක නෙවෙයි සෛල විභාජනය කියන්නේ. දැන් මෙහෙම වුණොත් එහෙම මේ ශාකයේ වර්ධනය වෙලා නැහැ. සෛල විභාජනයේදී වෙන්නේ මේ වගේ තියෙන සෛලයක් මෙහෙම දෙකට බෙදෙනවා. දැන් මෙන්න එක සෛලයක්, මෙන්න අනිත් සෛලය. ඊට පස්සේ මෙයා
මේ මට්ටමට වර්ධනය වෙනවා. මෙයත් වර්ධනය වෙනවා. ඊට පස්සේ ආයේ බෙදෙනවා. ආයේ වර්ධනය වෙනවා. එහෙනම් මේ විභාජනය වෙන්නේ සෛල බෙදෙනවා. බෙදිලා හැදෙන සෛල අපි කියමුකෝ දුහිතෘ සෛල දරු සෛලයක් කියලා. ඒක ආපහු මාතෘ සෛලයක් මව් සෛලයක් දක්වා වර්ධනය වෙනවා. ආයේ බෙදෙනවා. ආයේ වර්ධනය වෙනවා. ආයේ බෙදෙනවා. එහෙනම් මෙතන අපි සෛල විභාජනය කියලා කිව්වට බෙදීම විතරක් නෙමෙයි. මෙතන බෙදීමත් එක්ක ආයෙ මොකද්ද වෙන්නේ? වර්ධනයකුත් වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. මම ඒක නෙමෙයි හැබැයි කියන්න ආවේ. මෙන්න මේ වැදගත් දේ. සෛල විභාජනයේ තියෙනවා ප්‍රධාන ආකාර දෙකක්. එක වර්ගයකට අපි කියනවා අනූනන විභාජනය. අනෙක් වර්ගයට අපි කියනවා ඌනන විභාජනය. මොකද සෛල විභාජනයේ ආකාර දෙක අනූනන විභාජනයයි ඌනන විභාජනයයි. ඌනයි කියලා කියන්නේ අඩුයි කියන එක. ඌනයි කියන්නේ අඩුයි කියන එක. ඌනන විභාජනය කියන්නේ අඩු වෙනවා කියන එක. හරි? එතකොට අනූනන කියන්නේ ඌනන අඩු වෙනවා අනූනන කියන්නේ අඩු වෙන්නේ නැහැ කියන එක. අඩු වෙලා බෙදෙන එක ඌනන විභාජනය. අඩු වෙන්නේ නැතුව බෙදෙන එක මොකද්ද? අනූනන විභාජනය. මොනව අඩු වෙන එකද? ඔන්න බලන්න. මේ සෛලයක් ගත්තහම ඒ සෛලයේ න්‍යෂ්ටිය ඇතුලේ වර්ණ දේහ තියෙනවා. සෛලයේ න්‍යෂ්ටිය ඇතුලේ වර්ණ දේහ තියෙනවා. මේ සෛල විභාජනය වෙනවා ක්‍රම දෙකකට. එකක් තමයි මේ සෛලයේ න්‍යෂ්ටිය තුල තියෙන වර්ණ දේහ ප්‍රමාණය තිබ්බ ප්‍රමාණයට වඩා අඩු වෙන විදිහට සෛල විභාජනය වෙනවා. ආන් එහෙම එකට තමයි කියන්නේ ඌනන විභාජනය කියලා. සෛල විභාජනය වෙද්දී න්‍යෂ්ටිය ඇතුලේ තියෙන වර්ණ දේහ ප්‍රමාණය අඩු වෙන්නේ නැතුව ඒ ගානම තියාගෙනත් සෛල විභාජනය වෙනවා. එතකොට වර්ණ දේහ අඩු වෙන්නේ නැහනේ, ඌනණය වීමක් නැහැ. ඒ නිසා ඒකට කියන මොන විභාජනයද? අනූනන විභාජනය කියලා. මම මේක මෙහෙම කියන්නම්. දැන් මිනිසෙක් ගත්තොත් මිනිසාගේ ශරීරයේ තියෙන සෛලවල වර්ණ දේහ තියෙනවා යුගල් 23ක්. යුගල් 23ක්. යුගල් 23ක් කියලා කියන්නේ ඔක්කොම වර්ණ දේහ නම් කීයක් තියෙනවද? වර්ණ දේහ 46ක් තියෙනවා. වර්ණ දේහ 46ක් තියෙනවා. දැන් මේ සෛලය විභාජනය වෙලා හදන තුහිතෘ සෛල දෙක ගත්තොත් ඒ දෙකේම වර්ණ දේහ 46 ගානෙම තියෙනවා නම් දැන් ඔයාලා මට කියන්න මෙතන වෙලා තියෙන්නේ මොන විභාජනයක්ද? අනූනන විභාජනයක්. එයි මව් සෛලයේ වර්ණ දේහ කීයක් තිබ්බද? 46යි. දරු සෛල ගත්තොත් ඒ දෙකේම වර්ණ දේහ කීය ගානේ තියෙනවද? 46 ගානේ තියෙනවා. වර්ණ දේහ අඩු වෙලාද? නැහැ. එහෙනම් ඒ විභාජනය මොකක්ද? අනූනන විභාජනය. හිතන්න මෙහෙම. මව් සෛලයේ වර්ණ දේහ 46ක් තිබ්බා. සෛල දෙකක් හැදුවා. එකක තියෙනවා වර්ණ දේහ 23ක්. අනෙක් එකේ තියෙනවා වර්ණ දේහ 23ක්. මොකද්ද වෙලා තියෙන්නේ? මව් සෛලයේ තිබ්බ වර්ණ දේහ 46ක් දුහිතෘ සෛලයක් බිහි වෙනකොට වර්ණ දේහ අඩු වෙලා එකක තියෙන කීයයිද? 23යි. අනෙක් එකේ තියෙන කීයයිද? 23යි. අඩු වීමක් වෙලා එහෙනම් ඌනණය වීමක් වෙලා මේ විභාජනය මොකද්ද? ඌනන විභාජනය. හරි. මෙන්න මේ ඌනන විභාජනය වෙන්නේ විශේෂ අවස්ථාවල් වලදී විතරයි. ඒ කියන්නේ ජන්මානු නිපදවන අවස්ථාවලදී විතරයි. ශාකවල ඒ වගේම සතුන්ගේ ශුක්‍රාණු සෛල, ඩිම්බ සෛල වගේ ජන්මානු සෛල නිපද වෙනකොට සතුන්ගේ ශාක දෙගොල්ලන්ගෙම ජන්මානු සෛල නිපද වෙනකොට තමයි මේ ඌනන කියන ක්‍රියාවලිය වෙන්නේ.
ඒ හැර අනෙක් හැම අවස්ථාවකදීම වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මොකද්ද? අනූනන විභාජන ක්‍රියාවලිය. ඒ නිසා අපි මේ පාඩමේදී සෛල විභාජනය කියලා අදහස් කරන්නේ මොන විභාජනයද? අනූනන විභාජනය. හරි? අර ප්‍රජනනය පාඩමේදී ජන්මානු නිපදවන අවස්ථාවේදී වෙන්නේ මේ අනූනනේ නෙමෙයි අර අපි ඩිලීට් කරපු ඌනන විභාජනය එතන සිද්ධ වෙන්නේ. මේ පාඩම පුරාවටම සෛල විභාජනය කියලා අපි අදහස් කරන්නේ මොන විභාජනයද? අනූනන විභාජනය. හරි. එහෙමනම් මේ විභාජක පටකවල තියෙන සෛල, මෙන්න මේ විභාජක පටකවල තියෙන සෛල හැම එකක්ම ඉතාමත්ම සක්‍රීය ලෙස අනූනන විභාජනය සිදු කරනවා. සක්‍රීය ලෙස අනූනන විභාජනය සිද්ධ වෙනවා. හරි, මේවා කරුණ විදිහට හොඳට ඔළුවට ගන්න. හරිද? සක්‍රීය ලෙස අනූනන විභාජනය වෙනවා. හොඳයි, එහෙම අනූනන විභාජනය වීමේ ප්‍රතිඵලය මොකද්ද? නව සෛල බිහි වෙනවා. නව සෛල බිහි වෙනවා. හරි? විභාජක පටකවල තියෙන සෛල ඉතාමත්ම සක්‍රීය ලෙස අනූනන විභාජනයේ සිද්ධ වෙලා මොකක් කරනවද? නව සෛල බිහි කරනවා. ඔන්න ඔය මෙන්න මේ හැකියාව සහිත පටකයක් වේ නම් ඒකට තමයි කියන්නේ විභාජක පටක කියලා. ඔයාලා තමයි කියන්නේ විභාජක පටක. ඒ විභාජක පටකයක් වෙන්න සක්‍රීය ලෙස අනූනන විභාජනය සිදු කරලා නව සෛල ලබා දීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි විභාජක පටක කියලා මාතෘකාව ලිව්වා. එතන ලියන්න ඉතා සක්‍රීය ලෙස අනූනන විභාජනය සිදු කරමින් නැත්නම් අනූනන විභාජනයට ලක් වෙමින් ඊළඟ කරුණ ලියන්න. නව සෛල ඇති කිරීමේ නැත්නම් බිහි කිරීමේ නව සෛල බිහි කිරීමේ හැකියාව ඇති සෛල වලින් සෑදෙන පටක විභාජක පටක ලෙස හඳුන්වයි. තවත් අරුවක් දාලා ලියන්න. විභාජක පටකවල සෛල විභේදනය වීමක් සිදු නොවන අතර ශාකයක වර්ධනය සිදු කිරීම සඳහා දායක වේ. වර්ධනය සිදු කිරීම සඳහා දායක වේ. හරි. මොනවද මම කිව්වේ? විභාජක පටකවල තියෙන්නේ සක්‍රීය ලෙස අනූනන විභාජනය වෙමින් නව සෛල ලබා දෙන පටකයක්. ඒ පටකයේ සෛල කිසි විටකත් මොකක් වෙන්නේ නැද්ද? විභේදනය වෙන්නේ නැහැ. මොනවටද මෙයා දායක වෙන්නේ? සෛල සංඛ්‍යාව වැඩි කරන හින්දා ශාකයක වර්ධනය සඳහා තමයි දායක වෙන්නේ. මොකක්ද විභේදනය කියන්නේ?
බලන්න. කිසියම් විශේෂිත කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහෙනවා නම් අපි ඒකට කියනවා අනුවර්තනය වෙනවා කියලා. අන්න එහෙම යම්කිසි කාර්යයක් කරන්න හැඩ ගැසුණු හෙවත් අනුවර්තනය වුණු සෛල සමූහයක් තියෙනවා නම් අපි ඒවට තමයි කියන්නේ විවේදනය වූ සෛල කියලා. දැන් සමහර සෛල ප්‍රභාසංශ්ලේෂණය කරන්නම හැඩ ගැහිලා. ඒවා ප්‍රභාසංශ්ලේෂණයට විවේදනය වෙලා. සමහර සෛල ආහාර ගබඩා කරන්නම හැඩ ගැහිලා. ඒවා ආහාර සංචිත කරන්න විවේදනය වෙලා. සමහර සෛල ශාකය දිගේ ජලය සන්නායනය කරන්න ජලය අරගෙන යන්නම හැඩ ගැසිලා. ඒවා ජල සන්නායනය සඳහා විවේදනය වෙලා. අන්න යම් කාර්යයක් සඳහා විශේෂයෙන් හැඩ ගැසිලා නම් අපි ඒවට කියනවා විවේදනය වෙලා කියලා. දැන් නැවතත් පොළොවට ගන්න විභාජක පටකයක තියෙන්නේ සක්‍රීය ලෙස අනූනනය වෙලා නව සෛල ලබා දෙන පටකයක්. එයා විභේදනය වෙලා නැහැ. විභාජක පටකයකින් කෙරෙන්නේ නව සෛල ලැබෙන නිසා මොකක් වෙන එකද? ශාකය වර්ධනය වෙන එක. පැහැදිලිනේ? හරි. අපි ඊට පස්සේ පොඩි මාක් එකක් දාලා තරුවක් නෙවෙයි එක්ක නැත්නම් වෙනම පාටකින් හරි අනුමාත්‍රකාවක් වගේ ලියාගන්න විභාජක පටකවල ලක්ෂණ. විභාජක පටකවල ලක්ෂණ. හරි 1 2 3 4 අංක දාලා 15ට ලියමු. අංක 1 ලියන්න ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. අංක 1 ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. මේ එක වචනයක්වත් හැලෙන්න බෑ. ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. දැන් කෙනෙක් අහයි එතකොට සර් මාර කතාවක් නේ කියන්නේ. සජීවී සෛල වේ කියන්නේ පණ තියෙන සෛල කියන එකනේ. ඔව්. ඒ කියන්නේ පණ නැති අජීවී සෛල ශාකයක තියනවද? ඕනෑ තරම් තියෙනවා. ශාක දේහය ගත්තහම ශාක දේහයක අජීවී සෛල ඕනෑ තරම් තියෙනවා. හරිද? ඒ හින්දා දැන් අපි මේ ඉගෙන ගන්න මේ කතන්දරයේ ඇතුළෙත් අපි කියනවා මෙන්න මේකේ අජීවී සෛල තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. පැහැදිලිද? ඉතින් එහෙම කියද්දී අජීවී සජීවී කතාව අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. ඒ නිසා ලියන්න ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල තියෙන්නේ. ලක්ෂණ සජීවී සෛලයේ අංක 2 ලියමු. අන්තර්සෛලීය අවකාශ රහිතය එළයිරක් දාලා ලියන්න හෝ අපැහැදිලිය. අපැහැදිලිය කියන්නේ විරලයි. අන්තර්සෛලීය අවකාශ රහිතයි නෑ. එහෙම නැත්නම් අපැහැදිලි විරලයි. දැන් අන්තර්සෛලීය අවකාශ කියන්නේ මෙන්න මේ වගේ. හිතන්නකෝ මෙහෙම සෛල තියෙනවා කියන්නේ. ඔන්න ඔහොම. දැන් බලන්න එතකොට මේ සෛල අතර තියෙන නේද අවකාශ මේ තියෙන්නේ. මෙන්න මේ සෛල අතර තියෙන අවකාශ. හරිද? ඒව තමයි අපි කියන්නේ අන්තර්සෛලීය අවකාශ. හරි මේ විභාජනය වන සෛලවල මේ අන්තර්සෛලීය අවකාශ නැහැ. සෛල ඒ තරම් පුංචි ළඟින් තියෙනවා. අන්තර්සෛලීය අවකාශ නැහැ. එක්කෝ හඳුනා ගන්න බැ අන්වීක්ෂණ බැලුවට පේන්නේ නැහැ. හරි තියෙන්න පුළුවන්. නමුත් හඳුනා ගන්න තරම්වත් නැහැ කියන එකයි මේ කියන්නේ. හරිද? ඊළඟට ලියන්න අංක 3 කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි සහිතය. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි සහිතය. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි සහිතය. ඊළඟ අංකය හරිත ලව නැත.
මොකද ශාක සෛලවල ගොඩාක් වෙලාවට හරිත ලව ගැන අපි කතා කරනවා. මෙයාගේ හරිත ලව නැහැ. අර සක්‍රීය ලෙස අණු විභාජනය වන හින්දා සෛල විභාජනය සඳහා ශක්තිය සපයන්න මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ සෛල ගාංකේ දාලා ලියන්න. මයිටොකොන්ඩ්‍රියා රාශියක් ඇත. මයිටොකොන්ඩ්‍රියා රාශියක් ඇත. මයිටොකොන්ඩ්‍රියා රාශියක් ඇත. ඊළඟ අංකය විශාල මධ්‍ය රික්තක නැත. විශාල මධ්‍ය රික්තක නැත. ඒකටම ලියන්න එහෙත් කුඩා රික්තක පැවතිය හැක. කුඩා රික්තක පැවතිය හැක. හරි. හොඳට ගන්න කරුණු ටික මොනවද? කුඩයි නිරන්තරයෙන් විභාජනය වෙලා සෛල සංඛ්‍යාව වැඩි කරන එකමනේ ආදි වැඩි. හරිද? කුඩයි සියල්ල සජීවී සෛල. අන්තර් සෛලීය අවකාශ නැහැ. එක්ක හඳුනා ගන්න බැරි තරම් අපැහැදිලි නැත්නම් විරලයි. සෛලයේ කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් තියෙනවා. දැන් කෙනෙක් අහයි ඒ සර් ඒක විශේෂයෙන්ම කියන්න හේතුවක් තියෙනවා. මෙන්න මේකයි හේතුව. මොකද්ද? සාමාන්‍ය ශාක සෛලයක් ගත්තාම මේක ශාක සෛලයක් නම් ශාක සෛල වල ගොඩක් වෙලාවට තියෙන මැද විශාල මොකද්ද? රික්තකයක්. පර්යන්තයේ කුඩා න්‍යෂ්ටියක් සහ පර්යන්ත සෛලෝප්ලාස්ම. ඕක තමයි සාමාන්‍යයෙන් දර්ශීය ශාක සෛලයක අපිට නිකන් හමු වෙන රූපීය ස්වභාවය. ඒක ශාක සෛලයක් කියපු ගමන් මතක් වෙන්නේ මැද විශාල මොකද්ද? රික්තකයක් ගැන. හරි. හැබැයි විභාජක සෛලවල මැද තියෙන්නේ මොනවද? විශාල න්‍යෂ්ටිය. ඔය මැද තියෙන්නේ විශාල න්‍යෂ්ටිය. හරි. එතකොට කුඩා සෛල, සජීවී සෛල, අන්තර් සෛලීය අවකාශ ඉතාමත්ම අඩුයි නැත්නම් අපැහැදිලි. හරි. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් තියෙනවා. ඊළඟට හරිත ලවණය මයිටොකොන්ඩ්‍රියා රාශියක් තියෙනවා. ඒ වගේම මෙම විශාල මධ්‍ය රික්තක විභාජක සෛලවල දකින්න නැහැ. හැබැයි කුඩා රික්තක තියෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක? right. ඔන්න ඔය කරුණු ටික අපි ඔළුවේ තියෙන්න ඕනේ. නැවත සැරයක් ඔළුවට දාගන්න. ප්‍රමාණයෙන් කුඩයි සජීවී සෛල වෙන්න ඕනේ. ඊළඟට අන්තර් සෛලීය අවකාශ නැහැ. එහෙම නැත්නම් අපැහැදිලි හෝ විරලයි. හරි. සෛලයේ මැද විශාල න්‍යෂ්ටියක් තියෙනවා. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් තියෙනවා. මධ්‍ය රික්තකයක් නැහැ. කුඩා රික්තක තියෙන්න පුළුවන්. විභාජනය වන පටකයක් නිසා මයිටොකොන්ඩ්‍රියා රාශියක් තියෙනවා. හැබැයි මෙයාලගේ හරිත ලව ඇත්තේ නැහැ. මෙයාලගේ හරිත ලව දකින්න නැහැ. ඔන්න ඔය කාරණා ටික අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ විභාජක පටක පිළිබඳව. හරි. ඊට පස්සේ විභාජක පටක අපි දැන් ලියන විභාජක පටක ලක්ෂණ කියලා. ඊළඟට වෙනම තරුවක් දාලා වෙනම පාටකින් ලියාගන්න. විභාජක පටක ශාක දේහයේ පවතින ස්ථානය අනුව විභාජක පටක ශාක දේහයේ පවතින ස්ථානය අනුව විභාජක පටක ශාක දේහයේ පවතින ස්ථානය අනුව කොටස් තුනකි. ලියන්න අංක 1 අග්‍රස්ත විභාජක පටක නැත්නම් අග්‍රස්ත විභාජක පාර්ශවික විභාජක අන්තරස්ත විභාජක. අග්‍රස්ත විභාජක පාර්ශවික විභාජක අන්තරස්ත විභාජක. හරි. දැන් අපි මෙන්න මේ රූපේ අඳ ගන්න ඕනේ. ඉන්න මම ඔයාලට ෂෙයා කරන්නම් රූපේ.
හරි මෙන්න මේ තියෙන රූපය පොඩ්ඩක් ඇඳලා නම් කරන්න. අපි අර කතා කරපු අග්‍රස්ත විභාජක තියෙනවා. මෙන්න මේ පර්ව පාද මේ දෙන පර්ව පාද ඒ පර්ව පාදවල අන්තරස්ත විභාජක තියෙනවා. ඒ වගේම මේ කඳ ප්‍රදේශයේ පාර්ශවික විභාජක දකින්න පුළුවන්.